හරි. ෆොරෙක්ස් ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් සෙන්ටිමෙන්ටල් ෆොරස් කීපයක් තියෙනවා. මම අද ලෑස්ති වෙන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ෆොරෙක්ස් කවුන්ට් එකක් පටන් අරගන්නත් කලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ෆොරෙක්ස් වචනය කියන එක අහලා මේක ගැන බලන්න ඕනේ කියන අදහස ආව ගමන්ම ඉගෙන ගන්න ඕන දේවල් ටික. ඒ කියන්නේ බේසික්ම ෆොරෙක්ස් වල බේසික් දේවල් ටික. මේ සාමාන්‍යයෙන් මේ ෆොරෙක්ස් මාකට් එක කියන්නේ මොකද්ද? මාකට් එකේ හැසිරීම කොයි වගේද? මේකේ මොනවද තියෙන්නේ? මොනවද අපි කරන්න ඕනේ? සල්ලි ගන්න පුළුවන් කොහොමද? සල්ලි හම්බෙනවද? ඔන්න ඔය ප්‍රධාන විස්තර ටිකත් එක්කම අපි එක එක රටවල් වල ඒ කියන්නේ මේකේ කරන්සි වේයස්නේ තියෙන්නේ. මම එකින් එක කියලා දෙන්න. මේ මුලින් චූටි හැඳින්වීමක් කරන්නේ. මේ මගේ වීඩියෝ එකේ කරන දේවල් ටික ගැන. මේ ෆොරෙක්ස් වල තියෙන එක එක chart pattern එතකොට මාකට් එකේ හැසිරීම කොයි වගේද අපිට කොහොමද මේවට එන්න වෙන්න පුළුවන් අන්නේ බේසික් ටික බවුන්ඩරි පිළිවෙල කියලා දෙන මේක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මේ වෙනකොට රියල් account trade කරන අයටත් නැති දැනුම යම් ප්‍රමාණයක් මේකෙදි දෙන්න තමයි මගේ තියෙන බලාපොරොත්තුව මොකද ගොඩක් කට්ටිය මේ forex කියන එකෙන් ගොඩක් දෙනෙක් ලොස් වෙන නිසා මේ ඒ අයට පොඩි අස්වැසිල්ලක් දෙන්න තමයි මේ මගේ මේ කරන වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ හරි ඉස්සල්ලාම මං කියන්නම් මේ හැඳින්වීමක් දෙන්නම් පොඩි ෆොරෙක්ස් ගැන මේක ඇවිල්ලා මේකට අපි සිංහලෙන් කියන විදේශ විනිමය වෙළඳාම කියලා කිව්වොත් හරි foreign exchange market forex කියන එකේ දිග තේරුම වෙන්නේ එතකොට මේකේ වෙන්නේ මුදල් වෙළඳාමක්. ඇත්තටම අපි අතින් ස්පර්ශ කරේ නැති වුණාට මූල්‍යමය වෙළඳාමක් තමයි වෙන්නේ. එතකොට තව දෙයක් තමයි මේ මාකට් එක කොච්චර සේෆ්ද කිව්වොත් අපි බැංකුවක සල්ලි තැන්පත් කරනවටත් වඩා ඇත්තටම විශ්වාසනීයත්වයක් ඒ කියන්නේ සල්ලි පිළිබඳ සුරක්ෂිතභාවයක් තියෙනවා හේතුව තමයි මේක තමයි ලෝකේ තියෙන විශාලතම වෙළඳපොළ. ඇත්තටම කිව්වොත් ලංකාවේ වුණත් ලෝකේ තියෙන ගොඩක් බැංකු පවා ඒගොල්ලන්ගේ ආදායම් හොයාගන්න පාවිච්චි කරනවා මේ forex කියන එක. මේ exchange market එක. බැංකු පවා මුදල් උපයන්නේ මේ forex market එකේ ගනුදෙනු වලින් තමයි. ඊළඟ තමයි මේ තව වාසියක් තියෙනවා දැන් නම් තාක්ෂණය පොඩ්ඩක් දියුණු හින්දා අපිට බැංකුවකට ඕන වෙලාවක සල්ලි ගන්න දාන්න පුළුවන් ඔන්ලයින් බැංකින් ඩිජිටල් බැංකින් එතකොට CDM මැෂින් තියෙනවා ATM මැෂින් තියෙනවා පුළුවන් ඒ වුණාට අපිට වෙන හැම ගනුදෙනුවක්ම කරන්න බැහැනේ බයින් ඇන්ඩ් සෙලින් කියන හැමදේම අපිට පහසු වුණ හැම වෙලාවක කරන්න බෑ ඒ වුණාට මේ forex කියන එක ඕනම වෙලාවක වෙළඳාම් කරන්න පුළුවන් ඕනම වෙලාවක් කියන්නේ මේක සතියේ දින 5ම පැය 24ම ක්‍රියාකාරී ඒ කියන්නේ සවුන්දංගරුවාද බදාදා සිකුරාදා දවස් 5ම පැය 24 නේ දිවාරය නෑ පැය 24ම වැඩ සෝරි ඊළඟට මේ මෙතන තියෙන මුදල් යුගල ඒ හින්දා අපිට බයින් සෙලින් දෙකම කරන්න පුළුවන් ගැනුම් විකුණුම් එතකොට ඔයාලා බලයි අපි දෙයක් ගන්න නැතුව කොහොමද විකුණන්නේ කියලා ඒක ගැන මම ඉස්සරහට කියලා දෙන්න සමහරකට ට්‍රේඩ් කරන කට්ටියටත් ලොකු අවබෝධයක් නැති අය ඉන්නවා කියන්නේ බහුතරයක් නෙමෙයි 120ක් විතර දැන් අපි දැන් අර කට්ටියත් එක්ක කතා බහ කරද්දී සමහරක් අය දන්නේ නැහැ මේ කොහොමද සෙල් කරන්න කිව්වට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බයි කරන්න පුළුවන් සෙල් කරන්න නම් අපි සල්ලි අපේ account එකේ තිබ්බට අපිට සෙල් කරන විදිය ගැන තේරෙන්නේ නැහැ නේ. මම ඒ ටික කියලා දෙන්නම් ඔයාලට ඉස්සරහට. එතකොට මේකේ ගැනුම් විකුණුම් දෙකම කරන්න පුළුවන්. හරි. එතකොට එහෙම කියාගෙන යද්දී ඔයාලා ඉස්සල්ලාම දැනගන්න ඕන වචනේ ඉස්සල්ලාම දැනගන්න ඕන දේ තමයි මේ කරන්සි පෙයා එකක් කියන්නේ මොකද්ද කියන්නේ. ඒ කියන්නේ මුදල් යුගලයක්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපි ගනුදෙනුවක් කරනකොට ගැනුම්කාරයයි විකුණුම්කාරයයි අතර සිද්ධ වෙනවා දෙයක්. එතකොට අපි දෙයක් කෙනෙකුට දෙන්නකොට එයාගෙනුත් අපිට දෙයක් නැවත ලැබෙනවනේ. එතකොට අපි වාහනයක් විකුණනවා නම් අපි වාහනේ විකුණනවා මේ වාහනේ වෙනකොට අපිට සල්ලි හම්බ වෙනවා. එතකොට එතන භාණ්ඩ දෙකක් තියෙනවා. වාහනේ සහ සල්ලි. එතකොට ඒ වගේ තමයි මේ මෙතන තියෙන මුදල් යුගලයක්. මුදල්ම වර්ග දෙකක් තියෙනවා. මේ මම උදාහරණයක් අරන් තියෙනවා යූරෝ USD. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඉතින් මේක නම් දන්නේ තියයි නැහැ මං හිතන්නේ. යූරෝ කියන්නේ යුරෝපයේ පාවිච්චි කරන මුදල් ඒකකය. USD කියන්නේ ඇමරිකාවේ පාවිච්චි වෙන මුදල් ඒකකය. US කියන්නේ United States dollar. United States යූරෝ කියන්නේ කෙටි කරලා UR දාලා තියෙනවා. එතකොට
ඔයාලා දන්නවා දැන් අද මම මේ වීඩියෝ එක කරන වෙලාවේ ඇත්තටම ඩොලර් එක 197ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ අගය තමයි මම මේ කිව්වේ. දැන් ඩොලර් එකේ වටිනාකම තමයි මම ඔයාලට කිව්වේ රුපියල් වලින්. ඩොලර් එකක් කියන්නේ රුපියල් කීයක්ද? හරි. එතකොට මෙතන කියවෙන්නේ යූරෝ USD කියන එක පිළිවෙලට ලිව්වහම යූරෝ එකක අගය ඩොලර් වලින් තමයි මේ කියන්නේ. දැන් මේ ගොඩක් අයට මේ forex පටන් ගන්නකොට තේරෙන්නේ නැති පළවෙනි දේ තමයි මේක. මේ යූරෝ USD කියලා එකක් තියෙනවා, chart එකක් තියෙනවා, මේ මෙහෙම ප්‍රස්ථාරයක් කරනවා, ප්‍රස්ථාරය අගයක් පෙන්නනවා කෙලවරේ 1.1.1.5.2 ඔහොම තියෙනවා කියන්නේ මොකද්ද මේ? මේ කියන්නේ මොකද්ද? අර පටන් ගන්නකොටම ගොඩක් අය දන්නේ. කාලයක් මේක අපි ප්‍රැක්ටිස් කරගෙන යනකොට තේරෙනවා. ඒ වුණාට ඇත්තටම එහෙම කරන්න කලින් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේක. ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේක දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මෙතන තියෙන යූරෝ එකක වටිනාකම තමයි කියවෙන්නේ. ඒක මම තවදුරටත් පැහැදිලි කරොත් මම ඔන්න මම මේක දුව දෙකට. යූරෝ USD. යූරෝ කියන්නේ බේස් කරන්සි එක. හරිද? USD කියන්නේ වොට් කරන්සි එක. එතකොට බේස් කරන්සි එක වෙන්නේ පළවෙනි එකනේ. බේස් කරන්සි එකක අගය තමයි අපි අනිත් එකෙන් කියවන්නේ. ඒ කියන්නේ යූරෝ එකේ අගය කියන්නේ වම් පැත්තේ තියෙන අපේ වම් අත පැත්තේ තියෙන කරන්සි එකක අගය තමයි අනිත් පැත්තකින් කියවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඕනම කරන්සි පෙයර් ගත්තොත් මම මේ මේන් කරන්සි පෙයර් එක ගත්තේ යූරෝ USD තමයි වැඩි දෙනෙක් ට්‍රේඩ් කරන වැඩි දෙනෙක් ඉස්සෙල්ලාම පටන් ගන්න කරන්සි පෙයර් එක. ඒ වගේම තමයි වැඩිපුරම අවදානම අඩු කරන්සි පෙයර් එක කියලා හඳුන්වුවොත් ඒකත් 100%ක්ම හරි මම හිතන්නේ. ඒ හින්දා මම අර ගොඩක් ප්‍රසිද්ධ හැමෝම දන්න එක හින්දා ගත්තේ ඒක උදාහරණයට. තව මේක GBP USD තිබ්බොත් බේස් කරන්සි එක වෙන්නේ GBP. එන වම් අත පැත්තේ තියෙන එක තමයි බේස් කරන්සි එක වෙන්නේ. දකුණු අත පැත්තේ එක වෙන්නේ කොට් කරන්සි එක. එතකොට මේකෙදිම මම කියලා දෙන්නම් ආයේ මේ මම කියවනේ මේ බයි සෙල් දෙකම කරන්න පුළුවන් කියලා. මේකේ මම සරලව පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා මේ forex වලදී අපිට කරන්න තියෙන්නේ buying selling. සරලව මම උදාහරණයක් කිව්වොත් ඔයාලා හිතන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි මේක වෙන්නේ. ඔන්න සරලවම පැහැදිලිව මතක තියාගන්න. ඔයාලා රත්තරන් බඩුවක් හදා ගන්නවා. රත්තරන් මිල දැන් ඔන්න මේක හරි රත්තරන් හරි අඩුයි ලාභ වෙලා. එහෙම කියලා කිව්වහම සාමාන්‍ය මිනිස්සු රත්තරන් බඩුවක් හදා ගන්නවා. ඔයාලා කරේ නැති වුණාට ඔයාලගේ ගෙවල් වල කරේ නැති වුණාට ලංකාවේ ගොඩක් කට්ටිය කරනවා. ඒත් කරනවා ඇති. ඒතකොට රත්තරන් බඩුවක් හදා ගන්නවා. හදාගත්තාම මේ සමහර කාලෙකදී මෙන්න මේක මාසෙකින් දෙකකින් තුනකින් අවුරුද්දකින් හෝ දෙකකින් හෝ රත්තරන් මිල වැඩි වෙනවා. ඒ ලංකාව වගේ රටක හැමතිස්සෙම රුපියලේ මිල අවපාතයට ලක් වෙන හින්දා ඔයාලා ඒක දන්නවා ලංකාව ගැන හැමදාම අපි නැති බණේනේ කියවන්නේ අපිට නෑනේ. අපේ රුපියල බහිනවනේ. එතකොට ඒ වගේ තමයි ඒ හින්දාම රත්තරන් මිලත් වැඩි වෙනවා අපේ රුපියලට සාපේක්ෂව. ඒ කියන්නේ ඔයාලට මතක ඇති කාලෙක රත්තරන් පවම රුපියල් 15000 20000 30000 තියෙන්නේ. දැන් ඉතින් ලක්ෂයටත් යනවා. හරියටම දන්නේ ලක්ෂය තුමාරි වගේ තමයි යන්නේ. එතකොට මිනිස්සු රත්තරන් බඩුවක් හදාගත්තාම මේ රත්තරන් කියන මිල බහින්නේ නෑනේ. එතකොට කාලයක් ගියාම මේ රත්තරන් බඩුව එක්ක උගස් තියන්න හරි අපිට සල්ලි උමනාවක් වුණාම අපි මේ රත්තරන් බඩුව විකුණලා ආයෙ රුපියල් කරගන්නවා. එතනින් අපිට ලාභයක් එනවා. අන්න ඒ වගේම දෙයක් තමයි අපි මේ forex market එකේදීත් කරන්නේ. අපි මොනවා හරි දෙයක් buy හෝ sell කරලා එතනින් ලාභයක් ගන්නවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අඩු දෙයක් වැඩි වෙනකන් ඉඳලා ලාභය ගන්නවා. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට මම කියවනේ මේක buy sell දෙකම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ගැනුම් විකුණුම් දෙකම පුළුවන්. එතකොට අපි buy එකක් ගත්තොත් euro USD කියන chart එකෙන් currency you are buy when you trade the forex pair. euro කියන currency එක තමයි ඔයා buy එකක් දැම්මොත් ඔයා මිලදී ගන්න මුදල වෙන්නේ euro එක. ඒක තමයි ඇත්ත කතාව. එතකොට USD කියන්නේ අපි sell එකක් දැම්මොත් ඒකේ තේරුම තමයි අපි USD ගන්නවා කියන එක. දැනට මේ කිව්ව දේ විතරක් ඔළුවේ තියාගන්න. තේරුම් නැත්නම් වැඩි හිතන්න යන්න එපා. ඔයාලට තේරෙයි ඉස්සරහට මම කියාගෙන යන්නේ. හරි. මම මේක එතකොට තවත් නොතේරෙන දෙයක් එක්ක එකතු කරලා මේ විස්තරය කියන්නම්. හරි. ඩිමෝ account ට්‍රේඩ් කරලා තියෙන කට්ටිය හරි මේ රියල් account කරන්නේ හරි මේක නොතේරෙන ටික බලා ගන්න. මේ ඔයාලා මේ ට්‍රේඩ් එකක් ඕපන් කරන්න යනකොටම මෙන්න මේ විදිහේ දෙයක් මෙන්න මේ කෑල්ල වැඩෙනවා. euro USD නම් මෙහෙම මෙන්න මෙහෙම අගයන් දෙකක් තියෙනවා. මේ මෙතන තියෙන 1.3.642 තියෙනවා.
අනිත් පැත්තේ 1.3.6 6 තියෙනවා. එතරම් සෙල් කියන එක එකාගයක් බයි කියන එක එකාගයක්. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ට්‍රේඩ් එකක් දාපු ගාම මේ ඇත්තට මේ බේසික් මට්ටමේ ඉන්න අය ගැන මම කියන්නේ. මොකද මේ වීඩියෝ එකෙන් කරන්නේ බේසික් ටික ඉස්සෙල්ලාම මෙතනින් එහාට එකින් එක මම විකරටම වීඩියෝස් දානවා මේකේ يعني forex පටන් ගන්නම කෙනාට ඕන දේ ඉඳලා මේකේ කෙලවරටම යන්න අවශ්‍ය හැම දෙයක්ම දැනුම මම ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකකින් එක කොටස් වලින් ගෙනලා දෙනවා මේකේ තියෙන අතර බේසික් ටිකක්. එතකොට මේ බයි කියන එක දෙනකොට එකගයක් සෙල් කියන එක දෙනකොට තව වගේක් ඇත්තටම වැටෙන්නේ. ඒ වගේම තමයි අපි ට්‍රේඩ් එකක් ඕපන් කරපු ගමන් අපේ පොඩි ලොස් එකකින් තමයි ට්‍රේඩ් එක පටන් ගන්න. මේ ඊට පස්සේ මැද 100 කියලා එකක් තියෙන එක ගැන ලොකුවට හිතන්න යන්න එපා දැම්ම. ඒක තමයි අපි දාන ලොට් සයිස් එක කියලා කියන්නේ. ඒක ලොකුවට හිතන්න යන්න එපා. ඒ ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. තාම ට්‍රේඩ් කරන්න බලලා සුදුසු නැහැ මේ. කියන්නේ බලලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න සුදුසු නැහැ මේ වීඩියෝ එක බලලා ඉවර වෙනවා. කියන්නේ මේ වෙනකොට මුකුත්ම දන්නේ නැති කෙනෙක් නම්. හරි. එතකොට මම ඉස්ලාම් කියලා දෙන්නම් මේ අගයන් දෙක. ඇයි මේ දෙකක් තියෙන්නේ කියලා. මේක තමයි අතරමැදියට යන මුදල වෙන්නේ මෙන්න මේ අගයන් දෙක අතර පාරතරය තමයි. ඒක බ්‍රෝකර් ෆී එක කියලා හිතා ගන්න දාලා දැනට. ඒ කියන්නේ මේ අපි ට්‍රේඩ් එකක් කරනකොට මේක අපි මේ forex market එකයි අතර ඉන්න අතරමැදියට පොඩි කමිෂන් එකක් කරනවා. අන්නේ කමිෂන් එක ඇත්තටම සුළු ගාණක් මේක. අපි දාන ට්‍රේඩ් එකේ ලොට් එකේ හැටියට පොඩි ගාණක් වෙන්නේ. එතකොට මේ යූරෝ USD කියන එකට මේ අගයන් දෙකක් තියෙනවා. එතකොට අනිත් එක තමයි මේ අතරමැදි අගේ හැම දෙයකම තියෙනවා. දැන් ඔයා ගාව ඩොලර් 100ක් තිබිලා ඔයා බැංකුවට ගිහිල්ලා ඩොලර් 100 මාරු කරනකොට ඒකට ඔයාට ගෙවන මුදලෙදි තියෙනවනේ මේ ඔයාගේ මේ ඩොලර් එකට දෙන වටිනාකම 197යි නම් ඩොලර් එකේ වටිනාකම ඔයාලට 197ක් දෙන්නේ නැහැ බැංකුවෙන්. බැංකුවෙන් දෙන්නේ 195යි. මේ මම දල වශයෙන් කියන්නේ හරිම වගේ නෙමෙයි. 195යි ගෙවන්නේ. හැබැයි ඔයාලා රුපියල් වලින් අරන් ගියොත් ඔයාලා ඩොලර් එකේ කියනවා ඒගොල්ලෝ 200 ගාණක් කියලා. ඒ කියන්නේ එතන ඒගොල්ලෝ ગેප් එකක් බැංකුව ලාභයක් තියා ගන්නවා. ඒ වගේම තමයි මේ forex market එකේ බැංකුව තරම් ලොකු ලාභ තියාගන්නේ නැහැ. චූටි ලාභයක් ඒගොල්ලෝ ගන්න හරිපු පොඩි අගයක්. මේ ඇත්තටම මෙතන දැන් බැංකුව වගේ සිල්ලර විකුණුම් මේ තොග විකුණුම් කියලා දෙකක් තියෙනවානේ. forex market එක කියන්නේ හැම තප්පරයකම ට්‍රේඩ් බෙට් හැම තප්පරයකටම ලක්ෂ ගාණක් දෙනෙක් ගැනුම් විකුණුම් කරන වෙළඳපොළක් තමයි මේ forex market එක කියන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ලොකු ලාභයක් ගන්නෑ එක්කෙනෙක්ගෙන්. ඒගොල්ලන්ගේ තොග විකුණුම් තොග ගැනුම් හින්දා තොග වෙළඳාමක් වෙන හින්දා ඒගොල්ලෝ චූටි ගාණක් තමයි ගන්න. ඒක ඇති ඒගොල්ලන්ට මේ ප්‍රොෆිට් කරගන්න ඒගොල්ලන් බැංකුව කරන්නේ ඇත්තටම සිල්ලර වෙළඳාමක් වගේ දැන් බැංකුවෙන් ගොඩ දෙනෙක් මේ සල්ලි මාරු කරන්නේ නැහැනේ. ඒතර බැංකුව ලොකු ගාණක් තියා ගන්නවා ඒගොල්ලන්ට ඒ ගන්න රිස්ක් එකට ආදායමක් විදිහට. හරි. ඒ ටික ඇති. යූරෝ USD කියන එකේ මම මේ අගයන් දෙකක් දාලා දෙනවා. මේ අන්තිම ඉලක්කම් තුන සාමාන්‍යයෙන් කියවන 642 656 කියන්නේ මෙතන 14ක වෙනසක් තියෙනවා. ඒක ලොකුට හිතන්න යන්න එපා. 14ක වෙනසක් තියෙනවා. මේ 14 මෙතන තියෙන අගෙන් වැඩි කරලා මෙතන අපි එකතු කරන අගෙන් වැඩි කරලා ඒ ගාන තමයි අරගොල්ලෝ ගන්න forex market එකෙන්. හරි. මට මෙතන පැහැදිලි කරන්න උවමනා වෙන්නේ 1.3.64 කියන්නේ මේක තමයි සෙල් කරන අගය. යූරෝ සෙල් කරන්නේ මේ අගය. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තට ගියොත් USD buy වෙනවා. ඒ කියන්නේ අපි සෙල් එකක් දැම්මොත් මේ දෙක තමයි වෙන්නේ. හරිද? එතකොට මේ අගය තමයි වැටෙන්නේ. මේ අගය. අඩු අගය. සෙල් කරොත් අඩු අගය වැටෙනවා. buy කරොත් වැඩි අගයකින් පටන් ගන්නවා. එතකොට මේ දෙක අතර ગેප් එකකින් තමයි මේ අපේ ට්‍රේඩ් එකේ ෆ්ලෝට් වෙන්නේ. ඒ කියන්නේ පාවෙන මේ මිල වෙන්නේ මේ දෙක අතර පරතරය තමයි පටන් ගද්දී පටන් ගන්න තප්පරේම. ඊට පස්සේ මේකේ අගේ හැම තප්පරයකම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන අගයත් එක්ක අපි දාලා තියෙන ට්‍රේඩ් එකේ යන ලයින් එක ඒ අගෙත් වෙනස් වෙනවා. හරි. එතකොට දැනට ඊතර තියෙන ට්‍රේඩ් එකේ මේ කතාව ඉතින් හරි. ඒ ඔයාලට තේරිච්ච ටික ඇති. ඊට පස්සේ ඔයාලා මේ forex කියන මේ දේ ගැන මෙහෙමයි හරි කවුරු හරි කෙනෙක් ඔයාලට forex ගැන මෙහෙම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා හරි මල්ලි මෙහෙමයි ඔයා ඩීමෝ account එක හදාගන්න ඩීමෝ account එක හදාගෙන සුට්ටක් ප්‍රැක්ටිස් කරලා බලන්න ඊට පස්සේ අපි රියල් account එකක් දාමු කියලා හරි මෙයා කරා එහෙම ට්‍රේඩ් කරන්න පුළුවන් ප්‍රොෆිට් කරන්න බෑ හරිද ඒක තමයි ඇත්ත කතාව ගොඩාක්ම
මේ ලොස් වෙන කට්ටියනේ මෙතන වැඩිපුරම ඉන්නේ. දැන් මගේ මේ වීඩියෝ එක බලන්නේ ඇත්තටම මම දන්නවා මේක මම මෙයා කරාම ගොඩක් කොරෙක්ට් කරලා ඉවරලා මේක හරියට කරගන්න දැනුම නැතිව ට්‍රේඩ් ලොස් වෙච්ච කට්ටියට තමයි මේක බලන්න උවමනා වෙන්නේ. ඒගොල්ලොත් මම මේ මුල ටික කියන ටික අහන් ඉඳලා ඊට පස්සේ මේ වීඩියෝ එක මගකින් අපෝ මෙතන මේ ටික අපිත් දන්නවනේ කියලා නවත්තන්න එපා. ඔයාලා මේ කරගෙන ඔයාලා හිතුවට මේවා දන්නවා කියලා සමහර දේවල් ඔයාලා ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැති දේ දන්න දෙයක් කිව්වත් ඒ දන්න දේවල් ඇතුලේ දන්නේ නැති දේවල් කියවෙනවා. ඒතකොට ඒ දේවල් ඔයාලට වැදගත් වෙනවා. ඒ හින්දා ඉස්සල්ලාම හුම්කම් දෙන්න හරියටම දැන් ඩොලර් එක කිව්වහම දැන් මේ මම බහුලව භාවිත මුදල් එක කියලා ඉවරලා මම සාමාන්‍යයෙන් කරන්සි මට හැම එකක් ගැනම ඉතින් කියලා දෙන්න අමාරුයි. සරි. හැම එකක් ගැනම කියලා දෙන්න අමාරුයි. එතකොට මම මේ ඔයාලට ඉස්සලාම ඩොලර් එක ගැන කියලා දෙනවා. ඩොලර් එක යූරෝ GBP CHF ජපාන් යෙන්. ඔන්න ඔය කරන්සි පහ ගැන. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් පටන් ගන්නකොට හොඳ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ මේ ස්පෙෂලායිස් කරන්න ඕනේ මොකක් හරි කරන්සි වර්ග කීපයක්. ඒතකොට ඒ කරන්සි වර්ග ටික තමයි ඇත්තටම ට්‍රේඩ් කරන්න ඕනේ. අපි නොදන්න කරන්සි වර්ග වල ට්‍රේඩ් කරන්න කරන්සි පෙයාස් වල ට්‍රේඩ් කරන්න යන හොඳ නැහැ. දැන් ඇත්තටම මම සාමාන්‍යයෙන් හැම කරන්සි පෙයා එකක්ම ට්‍රේඩ් කරන්නේ. ඔය කරන්සි පහ මම ඔයාලට කියලා දෙන කරන්සි පහට අමතරව මම කරන්නේ AUD NZD ඒ කරන්සි දෙක කරනවා. අමතරව CAD කරනවා. කැනඩියන් ඩොලර් කියන එක සාමාන්‍යයෙන් ඒ ප්‍රධාන කරන්සි වර්ග 8ක් වගේ තමයි මමත් කරන්නේ. ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා දැන් අවුරුද්දක විතර ඉඳලා පොඩ්ඩක් කරනවා. එතකොට මම මේ කරන්සි වර්ග කීපයක් තමයි ලොකු අධ්‍යයනයක ඉඳලා වෙරලා කරන්නේ. එතකොට මේ නොක් තියෙනවා, සෙක් තියෙනවා, ඔය වගේ විවිධ වර්ග තියෙනවා, කරන්සි පෙයාස් තියෙනවා. මම හිතන්නේ එක එක බ්‍රෝකර්ස්ලා ප්‍රමාණය නැසන 50 60 ගණන් එහෙම තියෙනවා. මේ හැම පෙයා එකක්ම කරන්න අත ගන්න හොඳ නැහැ. ඉතින් මමත් ඔයාලට කියන්නේ ඉස්සලාම ඔයාලා ට්‍රේඩ් කරලා ලොස් වෙලා තියෙනවා නම් ඔයාලා මේ රටවල් කීපයක් අධ්‍යයනය කරන්න හොඳට. ඒ chart කීපයක් හොඳට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ ඔයාලා ට්‍රේඩ් එකට බහින්න. මේක ඇත්තටම forex කරනකොට තියෙන්න ඕන පළවෙනිම දේ තමයි ඉවසීම. patience. දෙවෙනි එක තමයි ලෝභ වෙන්න හොඳ නැහැ. ඕනකට වඩා පෙරේත වෙන්න යන්න හොඳ නැහැ. මම ඊට වඩා හොඳ ලස්සන වචනයක් දන්නේ නැහැ කියන්නේ පෙරේත වෙනවා කියන එක තමයි හරි ගැළපෙන වචනේ. ඒ වැඩි වෙන්න හදන්න එපා ඒක. Taman යම් ප්‍රමාණ මුදලක් හෙව්වද එතනින් ඇති. ඊට පස්සේ ආයෙ ඔයා හොඳ opportunity එකක් එනකම් බලාගෙන ඉන්න ඕනේ. හැම තිස්සෙම අපි forex කරනවා කියලා ඉවරලා අපේ account එකේ trade එකක් run වෙන්න ඕනේ නැහැ. ඇත්තම කතාව. මම කියන දේවල් එක්ක ඔයාලා එකඟ වෙයි මේ වෙනකොට මොන හරි දෙයක් වෙලා තියෙන කට්ටිය. හරි. ඒක නැති මං කියන්නම් දැන් මුදල් ලේඛක වලින් පළවෙනි එක ඩොලර් එක. හැබැයි මේ ඩොලර් එක කියන එක ගැන හැමෝම දැනගන්න ඕනේ. හේතුව තමයි ඩොලර් එක එක්ක හැමෝම ගනුදෙනු කරනවා. මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්. ඩොලර් එක කියන්නේ ගොඩක් කරන්සි පෙයා වලින් ප්‍රධාන කරන්සි පෙයා. ඒක තමයි කියන එක්සත් ජනපද ඩොලරේ ලෝක විදේශ විනිමය වෙළඳපොළ තුල දැඩි ලෙස ආධිපත්‍ය දරා. ඒක හරිනේ. අපි මොනම දෙයක් කරත් ගොඩක් වෙලා ඩොලර් වලින් කතා කරන්නේ. ඩොලරය යන විදේශ විනිමය වෙළඳාම් කරන වෙනත් මුදල් වර්ග තක්සේරු කිරීමේ මූලික හෝ විශ්වීය මුදල් වේ. ඒක හරි සාමාන්‍ය ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි, ලෝක බලවතා ඇමරිකාව. එතකොට ඩොලර් එක තමයි විදේශ විනිමය වෙළඳාමේදී හැම දෙයකදීම ප්‍රධාන මුදල් ලේඛකගේ විශ්වීය මුදල් ජාත්‍යන්තර මුදල් ලේඛකගේ වෙන්නේ මේක. හරි එක්සත් ජනපද වල දැනට සියලු විදේශ විනිමය වෙළඳපොළ ගණන්වල වලින් 86ක් පමණ නියෝජනය කරයි. ඒ කියන්නේ දැන් තියෙන විදේශ මුදල් ගනුදෙනු වලින් 86%ක්ම වෙන්නේ ඩොලර් එක හරහා. එතකොට ලෝහ තෙල් ආදියත් ඒක එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එක්සත් ජනපද වල හරි. එතකොට මේ ඩොලර් එකේ තව දෙයක් තියෙනවා මේකට අපි කියන විශේෂ නමක්. මේ ඩොලර් එකයි තව කරන්සි වර්ග කීපයක් අපි හඳුන්වනවා safe haven currencies කියලා. safe haven currency එකක් කියන්නේ ආරක්ෂිත මුදලක්. ආරක්ෂිත මුදල් වර්ග. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගෙදර ආරක්ෂිත නැත්තම් නිතර හොරු පනින පැත්තක නම් ඔයාලා ඉන්නේ. මේ මම සරල උදාහරණයක් ගන්න. ඒතකොට ඔයාලා කරන්නේ ඔයාලා ගෙදර තියෙන අම්මා තාත්තාගේ කට්ටියගේ රත්තරන් බඩු ටික බැංකුවේ ලොකර් එකේ දාලා තියෙනවා. ඒක ආරක්ෂිතයිනේ. ඒ ආරක්ෂාව නිසා තමයි අපි කරන්නේ. ඒ වගේම තමයි ඩොලර් එක කියන මුදල් ලේඛකෙත් ඒ වගේ ආරක්ෂිත බවක් තියෙනවා. මොකද හේතුව ඔයාලගේ උනත් සල්ලි රුපියල් වලට දාලා බැංකුවල දාලා තියෙනවා කියන්නේ
ලංකාවේ බැංකුවක රුපියල් වලින් සල්ලි දාලා තියෙන එතන රිස්ක් එකක් 100% රිස්ක් ෆ්‍රී නැහැ. හේතුව රුපියල කියන එක බහිනවනේ හැමදාම. ඇත්තටම බැංකුව අපිට පොලියක් ගෙව්වට මම මේ සරල දෙයක් කියන්නම් ඔන්න තේරුම් ගන්න. ඔයාලා ලක්ෂ 10ක් බැංකුවේ දාලා තියෙනවා. අවුරුදු 5ක ෆික්ස් ඩිපොසිට් එකක්. අවුරුදු 5කට ඔයාලට යම්කිසි පොලි මුදලක් ඇඩ් වෙනවා. එතකොට ඔයාලා හිතන්නේ මේ ලක්ෂ 1,30,000ක් වුණා කියන්නේ. එතකොට ඒ අවුරුදු 5 ඇතුළත රුපියල කොච්චර අවපාත වෙලාද? සරල ප්‍රශ්නයක් ඇහුවේ මේ ප්‍රශ්නේ ඕනනම් මේ වීඩියෝ එක අවදි ස්කිප් කරලා ඔයාලා කල්පනා කරලා බලන්න තේරෙන්නේ. ඒ කියන්නේ මේ ගැන කලින් හිතලා නැති කෙනෙක් නම්. රුපියල අවපාත වෙලා තියෙනවා අවුරුදු 5ට සෑහෙන්නේ. ඒ වුණාට ඩොලර් එක කියන එක අවපාත වෙන්නේ නැහැ එහෙම. ඩොලර් එක අවුරුදු 5ක් පුරාවට අවපාත වෙන කරන්සි එකක් නෙමෙයි. ඩොලර් එක අවපාත වෙනවා ආයෙ වැඩි වෙනවා අවපාත වෙනවා ආයෙ වැඩි වෙනවා. ඒකේ තියෙනවා යම්කිසි ස්ථාවරත්වයක්. ඒ ස්ථාවරත්වයේ ඇතුළතම ශක්තියක් තියෙනවා අවපාතයට වඩා ඉහළින් යනවා. ඒ කියන්නේ අවපාත නෙමෙයි එතරම් ඉහළට යන්නේ. ඒ කරන්සි එකේ මේ වටිනාකම එන්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ ඒ කියන්නේ ඒ වගේම රට කියන ගොඩක් ස්ථාවර රටක් ඇමරිකාව කියන්නේ. ගොඩක් ස්ථාවරයි යුද්ධමය පැත්තෙන් වුණත් හැම පැත්තෙම ස්ථාවරයි මිනිස්සු බය නැහැ ඩොලර් වලට ආයෝජනය කරනවා. ගොඩාක් රටවල වල මිනිස්සු ඩොලර් වලින් සල්ලි තියාගෙන ඉන්නවා. ඒ වගේම ලෝකේ රටක මොනවාම හරි ප්‍රශ්නයක් වුණොත් ලෝකෙටම බලපාන ව්‍යසනයක් වුණොත් මිනිස්සු කියන්නේ ලෝකේ අනිත් රටවල් වැටෙනවා. ඒ කියන්නේ සල්ලි බැංකුවල දාලා තියෙන සල්ලි ගන්නවා. එදලා ගන්නවා. ඇයි? බැංකුව වලින් ටැක්ස් ගහනවා. අනම්මනම් දේවල් වෙනවනේ රටවල් වල. ඩොලර් එකට එහෙම වෙන්නේ වෙනවා අඩුයි. ඒ හින්දා ඒ ඩොලර් එක රිස්ක් ෆ්‍රී වෙන හින්දා ඒක සේෆ් හේවන් කරන්සි එකක්. සේෆ් හේවන් කරන්සි කියන අහලා තියෙන අය ඒකේ හේතුව දන්නේ නැත්නම් ඒක තමයි හේතුව. හරිද? එතකොට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මේ පහුගිය කාලේ වෙච්ච කොරෝනා වසංගතෙත් එක්ක මේක මේ ලෝකෙටම බලපෑවත් ඇමරිකාවට මුල් ඒ කියන්නේ කාර්තු දෙක තුනේම අනිත් කරන්සිස් ගොඩාක් සෙල් වෙනවා. හැබැයි ඩොලර් එක ස්ට්‍රෝං වෙලා තිබ්බා. අන්තිම මාස 3 වගේ වෙද්දි තමයි ඩොලර් එක බහින්න ගත්තේ. ඒගොල්ලන්ගේ ඡන්දේ දේශපාලන අස්ථාවරත්වය ඒතකොට කොරෝනා වලින් සෑහෙන බැට කෑවා අනිත් රටවල් වලටත් වඩා ගොඩක් ඒ දේවල් මත අවසානයේදී තමයි ඩොලර් එක කියන එක සෙල් වෙන්න ගත්තේ. එතකම්ම ඩොලර් බයි වුණා අනිත් කරන්සි වලට සාපේක්ෂව. හේතුව අරක තමයි. ඒ කියන්නේ ඒ කොරෝනා කාලේදී ප්‍රශ්නත් එක්ක මේ ෆොරෙක්ස් මාකට් එකේ වෙච්ච ලොකු ලොකු වෙනස්කම් නිසා account loss වෙච්ච කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් අපි කරන ඇනලයිස් ටෙක්නිකල් ඇනලයිස් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් නොගැලපිලා chart එක ඩිරෙක්ෂන් එක වෙනස් වුණා ෆන්ඩමෙන්ටල් එකක් හින්දාම. ඒ ෆන්ඩමෙන්ටල් එකවත් තේරුම් ගන්න බැරි වෙලා එහෙම උනේ මේ ඩොලර් එක කියන එකේ ස්වභාවය දන්නේ නැති හින්දා ගොඩක් අය. එතකොට ඒක දැනගත්තු කට්ටිය ලොස් වුණේ නැහැ. නොදැන හිටපු කට්ටිය ලොස් වුණා. ඒතකොට දැන් අදින් පස්සේ ඔයාලා තේරුම් ගන්න මතක තියාගන්න මම කිව්ව දේවල් ටික. හරි. ඊළඟට අපි කතා කරමු යූරෝ ගැන. මේ මම කරන්සි හැම එකක් ගැනම කියන ප්‍රධාන කරන්සි ටික ගැන කියලා දෙන්නේ. ඔයාලා ඒ වගේ ස්වභාවය දැනගත්තාම ඉස්සරහට ඔයාලට මොකක් හරි දෙයක් ට්‍රේඩ් එකකට එන්න වෙද්දි ඒ වෙනකොට තියෙන පාරිසරික සමාජීය දේශපාලනික භූගෝලීය තත්ත්වෙත් එක්ක ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ඒක තමයි මගේ අරමුණ. දැන් ඒකත් එක්ක ඔයාලා සාමාන්‍ය ට්‍රේඩ් එකක් කරනකොට ඒ හැඟීමෙන් පත් කරන්න පුළුවන්. එතකොට ඔයාලට එතන සෑහෙන මේ ඔපචුනිටි එකක් තියෙනවා දෙයක් කරගන්න. හරි. යූරෝ ගැන කියන්න. විදේශීය විනිමය වෙළඳපොලේ වඩාත්ම ප්‍රමුඛ මුදල් ලේඛකයේ යූරෝ හරි ඩොලර් එකට පස්සේ යූරෝ තමයි. එක්සත් ජනපද ඩොලර් වෙන යූරෝද යුරෝපා මූල්‍ය සංගමයේ සමාජතන්ත්‍ර ප්‍රබල ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති. යූරෝ සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන කරන්සි එක ඩොලර් වලට පස්සේ. එතකොට මේකේ තව දෙයක් තියෙනවා. මේ කරන්සි එක රටවල් 18ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ යුරෝපා සංගමයේ සමාජික රටවල් 18ක් මේ කරන්සි එක තමයි පාවිච්චි කරන්නේ. විදේශ විනිමය ගණන් වලින් 137කට ආසන්න ප්‍රමාණයක් දායක වෙන්නේ යූරෝ. මේ තව දෙයක් තියෙනවා. මේ යූරෝ කියන කරන්සි එක සාමාන්‍යයෙන් අර මං කිව්ව පැන්ඩමික් සිටුේෂන් එක මේ කොරෝනා ප්‍රශ්නේදී ඉස්සල්ලාම සෙල්ලුනේ යූරෝ. ඒකට හේතුවක් තියෙනවා. මෙහෙම හිතන්නකෝ. මොකක් හරි දැන් අපි කණ්ඩායමක වැඩක් කරනකොට ගැටලුවක් ආවොත් අපිට විසඳුමකට එන්න පරක්කු වෙනව නේද? Tamanට තනියම ප්‍රශ්නයක් ආවොත් Tamanට තනියම ටක් ගාලා විසඳුමකට එන්න පුළුවන්. හැබැයි කට්ටියක් එක්ක වැඩක් කරනකොට විසඳුමකට එන්න ටිකක් වෙලා යනවා. එක එක්කෙනාට එක එක මේ අදහස් යෝජනා තියෙනවා.
ඒක තමයි හේතුව යුරෝ කියන එක යම් වෙලාවකදී අස්ථාවර වෙනවා නම් මේක ප්‍රධාන හේතුවක් වෙනවා මොන හරි යුරෝපා සංගමයේ ඇතුලේ ගැටලුවක් ප්‍රශ්නයක් ඒ යුරෝපා සංගමයට ආවහම ඒකට විසඳුමක් එන්න කාලාන්තරයක් යනවා. මේගොල්ලෝ වෙන රටක් එක්ක මොකක් හරි ඩීල් එකක් දාගත්තත් ඒ ඩීල් එක කෙරීගෙන යද්දී යම්කිසි කාලයක් යනවා අවසාන වෙන්න. ඒ හේතුව හින්දා යුරෝ අස්ථාවර වෙනවා ඒගොල්ලන්ගේ ඒකමතික තීරණයක් එනවා. ඒ හින්දා කොරෝනා ප්‍රශ්න ආපු වෙලාවෙත් යුරෝපා සංගමේ ඒ ප්‍රතිපත්ති ඒගොල්ලන්ගේ තියෙන ඒ කල්යාණ හින්දාම තමයි යුරෝ තමයි ඉස්සලාම දෙල් වෙන්න ගත්තේ. යුරෝ USD එක 1.0 මට මතකයි ඒක මම ට්‍රේඩ් කරනවා නේද දවස්වලත්. ඒතකොට 1.1 2.5 ඔය වගේ කිට්ටු ගණන් වලට ගියා. ඊට පස්සේ එක පාර 1.04 ගාන තත්ත්වෙටම ඒ කියන්නේ මේ පිප් 5000ක් විතර. පිප් 5000ක් විතර සෙල් වුණා මාසයක් දෙකක් අතර තුර කාලෙදි. මාසෙකින් වගේ ඩවුන් වුණා ඒ ගානට. ඒ තරමටම යුරෝ ඩොලර් එකට සාපේක්ෂව GBP එකට සාපේක්ෂව හැම දෙයකට සාපේක්ෂව සෑහෙන සෙල් වුණා. මේ සෙල් උනේ අරක තමයි හේතුව. ඒතකොට ඒක මතක තියාගන්න වෙලා ඒ යුරෝ කියන මේ කරන්සි එකේ ස්ථාර හැබැයි විදේශ විනිමය වෙළඳපොලේ මේ ජර්මනිය ප්‍රංශය කියන රටවල් නියෝජනය කරන හින්දා යුරෝ. ජර්මනිය කියන්නේ සාමාන්‍යයෙන් ඉකොනොමික් වලදී කියන්නේ ඉක්ුණුම් ලාභ ගන්න රටවල් වලින් ජර්මනිය කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙම 3 වෙනි 4 වෙනි ඉන්න රටක්. චීන එක, ඇමරිකාව දෙක, තුන වගේ ඉන්නේ සාමාන්‍යයෙන් ජර්මනිය තමයි. එතකොට ප්‍රංශෙත් ඉන්නවා පළවෙනි 10 12 15 ඇතුලේ ප්‍රංශෙත් ඉන්නවා. ඒතකොට ප්‍රධාන බලගතු රටවල් කීපයක් මේකේ තියෙන හින්දා මේගොල්ලෝ ගොඩක් ශක්තිමත්. මේගොල්ලන්ගේ මේ මාකට් එක ගොඩක් ශක්තිමත්. හරි. ඊළඟට ජපාන් යෙන්. මේකත් අපි කියනවා සේෆ් හේවන් කරන්සි එකක් කියලා. යෙන් එක. ඒකට හේතුවක් තියෙනවා මේ යෙන් කියන්නේ විදේශ විනිමය වෙළඳපොලේ වඩාත් වෙළඳාම් කරන මේ ආසියානු මුදල් ලේඛකයේ ඒක හරියි. විදේශ විනිමය වෙළඳපොලේ තුන්වන වඩාත් ජනප්‍රිය මුදල් ලේඛකයේ මේක. ලෝක හුවමාරුවෙන් 120ක් යෙන් වලින් වෙළඳාම් කරනවා. මොකද ආසියානු රටවල් ගොඩක් තියෙනවා යෙන් එක්ක වෙන කරන හින්දා. ඒතකොට එහෙම දෙයක් තියෙනවා. ස්වභාවිකවම වැඩි වශයෙන් පැමිණෙන්නේ ජපාන කීරෙක්සු නම් ආර්ථික හා මූල්‍ය සමාගම් වලින්. ජපාන් කොටස් වෙළඳපොළ දර්ශකය හා දේපොළ වෙළඳාම් වෙළඳපොළ ජපානයේ ඔව් මම අදන යුරෝ වලදී කිව්වේ මට කොටසක් කියන්න බැරි වුණා මේ යුරෝ වලත් නිවුස් එනවා USD වලත් නිවුස් එනවා යෙන් වලත් ඔය හැම රටකටම නිවුස් එනවා ඒ නිවුස් වලින් සාමාන්‍යයෙන් ඩොලර් වලට නම් එන නිවුස් ප්‍රධාන නිවුස් තමයි මේ unemployment rate non-farm payroll අන්න ඒ වගේ නිවුස් තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කරන්සි එකේ වෙනස්කම් වලට බලපාන්නේ. ඒ වගේම අනිත් රටවල් වලට වගේම GDP ඒ වගේ දේවලුත් බලපානවා නැත්තේ නැහැ. ගොඩක් බලපාන දේවල්. ඒකට යුරෝ වලත් බලපානවා මේ ගොඩක්ම CPI news, production news ඒ වගේ දේවල්. මේ retail sales ඒවා යුරෝ වලට බලපානවා. yen වලටත් ඒ වගේ තමයි මේ ජපානය කියන්නේ සාමාන්‍යයෙන් මේ විකුණුම් ආර්ථිකයක් තියෙන රටක්. ඒ කියන්නේ නිෂ්පාදන විකුණුම් තමයි ඒගොල්ලෝ කරන්නේ නිෂ්පාදන දේශීය නිෂ්පාදන පිටරටට යවලා ඒ වගේම තමයි මේ රට පෝෂණය වෙන්නේ. එතකොට ඒ වගේ රටක කොටස් වෙළඳපොළ මිල දර්ශකයයි දේපොළ වෙළඳපොළ ස්ථාවරත්වය මේට බලපානවා. ඒක ආර්ථිකයේ ගොඩක් දුරට කාර්මික අපනයන ආර්ථිකයක් හින්දා වෙළඳුන් ආයෝජකයන් අතර ජපාන් මුදල් අවදානම් මගහැරීම වෙළඳපොළට පැමිණෙන කාලවල ආරක්ෂිත තෝතැන්නක් ලෙස සැලකේ. හරිද? ඒක තමයි සේෆ් හේවන් කියන එක තමයි ආරක්ෂිත තෝතැන්න කියලා මම සිංහලෙන් කියලා දෙන්නේ. මේ ටික තමයි හේතුව. එතකොට ඒකට වෙළඳුන් හා ආයෝජකයන් අතර ජපාන් මුදල් අවදානම් මගහැරීම වෙළඳපොළට පැමිණෙන කාලවලදී ආරක්ෂිත තෝතැන්නක් ලෙස සැලකේ. එතකොට ජපානය කියන්නේ අඩු පොලි අනුපාත වෙළඳුන්ට අඩු වියදමකින් ණයට ගැනීමට සහ වෙනත් රටවල ආයෝජනය කිරීමට ඉඩ සලසයි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පොලි අනුපාතික ගොඩක් පල්ලෙහායි. ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඇත්තටම ලංකාවේ දැන් ඔයාලා හිතන්න අපි පොලියක් ගත්තොත් මේ ණයක් ගත්තොත් ඉනි පොලියක් බැංකුවට ගෙවන්න ඕනේ. හිර වෙනවා අපි. ඒ කියන්නේ මට ඕනේ දැන් ඔයා හිතන්න මොකක් හරි කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. ඒකට මං ගාව ප්‍රාග්ධනය නැහැ. මම ප්‍රාග්ධනය රජයෙන් ඉල්ලනවා රජයේ බැංකුව. හරි මොකක් හරි අපිට මූල්‍යමය සමාගමකින් මං ඉල්ලුවාට මට ඒක වෙනුවට ගෙවන්න වෙන පොලිය අවසානයේදී අවුරුදු 5කට හෝ 7කට මම ලෝන් එකක් ගත්තොත් මං ගත්ත මුදල වගේ දෙගුණයකට කිට්ටු වෙන්න මං වැඩිපුර ගෙවනවා.
ගත්ත මුදලයි තව ගුණයක් ගෙවනවා. එතකොට මේ ජපානයේ එහෙම නැහැ. අපි මුදලක් ගත්තොත් හරි පොඩි ගාණක් තමයි මේ අපිට අනිත් අතට බැංකුවට ගෙවන්න වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් බලන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වගේ රටක් බලන්නේ මේ පියල පොඩ්ඩක් ස්ථාවර කරන්න try කරනවානේ. ජපානයේ එහෙම නැහැ. ජපානයේ පුළුවන් තරම් බලන්නේ ඒගොල්ලන්ගේ මේ කරන්සි එක පල්ලෙහින් තියාගන්න තමයි බලන්න පුළුවන් තරම්. වැඩි උස්සන්න කැමති නෑ ඒගොල්ලෝ. හේතුව ඒ රටේ මිනිස්සු ගොඩක් මුදල් ආයෝජනය කරන්නේ යෙන් වලින් නෙමෙයි. ඒගොල්ලෝ ඇමරිකාවේ තමයි ගොඩක් සල්ලි ආයෝජනය කරන්නේ. ඒක එක හේතුවක්. එතකොට ඒ හේතුව හින්දා ජපානයේ නිතර ඔයාලා මතක තියාගන්න යෙන් එක උස්සනවට කැමති නැහැ මේ ජපානයේ මේ රජය. ඒගොල්ලෝ පුළුවන් තරම් යෙන් එක පල්ලෙහා දාගෙන තමයි ඉන්නේ. ජපානයේ අපැරෙන් නැඹුරු ආර්ථිකයක් බැවින් මහ බැංකුව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ මුදල් දොළුවර කිරීමට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සල්ලි හැමතිස්සෙම විදේශ මුදල් ඒගොල්ලෝ ගන්න රටක්. පිටරට වල සල්ලි තමයි ගන්නෙ. තමන්ගේ සල්ලි නෙමෙයි. තමන්ගේ සල්ලි කරකෝ ඒ කියන්නේ දැන් ලංකාවේ මුදල් කිව්වහම අපෙන් ටැක්ස් ගහනවනේ පුළුවන් තරම් රජය. එතකොට අපේ මුදල ශක්තිමත් වෙද්දී අපේ රුපියල් වලින් තමයි බැංකුවට සල්ලි මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ. එතකොට රුපියල ශක්තිමත් වෙනවා කියන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයට ලැබෙන මුදලේ වටිනාකම අනිත් මුදල් වලට සාපේක්ෂව වැඩි වෙද්දී භාණ්ඩාගාරයේ මුදල් රුපියල් වලින් තියෙන හින්දා රුපියල තමයි ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි බැංකුවේ භාණ්ඩාගාරය ශක්තිමත් වෙන්නේ. ජපානය එහෙම නෙමෙයි. ජපානය කියන රට සල්ලි හොයන්නේ වෙන පිට රටවල් වල කරන්සිස් වලින්. මොනවාද ඒගොල්ලෝ පරිලදම් කරනවනේ ඇමරිකාව එක්ක ඕස්ට්‍රේලියාව එක්ක ඔය රටවල් තියෙනවනේ. ඒතකොට ඒගොල්ලන්ගෙන් තමයි සල්ලි තමයි විදේශ විනිමය තමයි ලැබෙන්නේ. විදේශ විනිමය ලැබෙනකොට තමන්ගේ මුදල අඩු වෙලා විදේශ මුදල වැඩි වෙද්දි තමයි යෙන් වලින් ඒක ගොඩක් වෙන්නේ. තේරෙනවද මම සරලවම කිව්වා. යෙන් වලින් ගොඩක් වෙන්නේ. එතකොට යෙන් එක අඩු කරගන්න තමයි යාලා බලන්නේ හැමතිස්සෙම. හරි. මම මේ දේවල් ඔයාලගේ ඔළුව වල කලින් ඉඳලා ඉගෙන මේ වෙනකොට ට්‍රේඩ් මාක් හරි ප්‍රශ්න වෙච්ච කට්ටිය ඉන්නවනම් මේ දේවල් ඔයාලට තේරෙයි ඉස්සරහට ට්‍රේඩ් කරනකොට මේ දැනුම තිබ්බනම් ඔයාලට හොඳයි නේ කියන එක ඔයාලට තේරෙයි. හරි. ඊළඟට තමයි මේ GBP. මේක ඇත්තටම මේ මම ආසම කරන්සි එක. මේ මොකද මම ඇත්තටම ට්‍රේඩ් වලින් ලොකු අපි හැමෝගෙම තියෙනනේ මොකක් හරි මේක. මම ගොඩක් ආසාවෙන් ට්‍රේඩ් කරනවා. ඒක ටක් ගාලා වෙනස් වෙනවා. මේ GBP නිවුස් එකකට ලොකු දෙයක් GBP වල වෙනවා. බ්‍රිතාන්‍ය පවුම තමයි මේ කියන්නේ. එක්සත් රාජධානියේ මුදල්. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු පවුම ඩොලරයට සමග විදේශ විනිමය වෙළඳපොළ තුල එකම ආධිපත්‍ය පවත්වාගෙන ගියා. ඒක හරියි. අනිකුත් මුදල් වලට සාපේක්ෂව දෙල්ලෙස වෙළඳාම් කරන නමුත් යුරෝපා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ඩොලර් එකයි මේ යුරෝයි තරම්ම නැති වුණත් GBPත් සියලු ගනුදෙනු වලින් 17%ක් විතර GBP වලින් කරනවා. ගෝලීය විදේශ විනිමය වෙළඳපොළ තුල GBP හරහා තමයි මේ වෙන්නේ මේ ගෝලීය විදේශ වෙළඳපොළ තුල 17%ක්ම වෙන්නේ GBP හරියි. ගෝලීය වශයෙන් විදේශ විනිමය වෙළඳපොළ කේන්ද්‍ර ස්ථානය ලෙස ලන්ඩනයේ සැලකෙනවා. ඒ කියන්නේ forex market එකේ කේන්ද්‍ර ස්ථානය ලන්ඩන් කියලා තමයි කියන්නේ. විදේශ විනිමය ගණනයේ 134%ක්ම ලන්ඩන් නගරය හරහා ගමන් කරනවා හින්දා. ඒ කේන්ද්‍ර ස්ථානයේ හින්දා. පවුම කියන එක වෙනස් වෙන්න බලපාන සාධක. මේක සේෆ් හේවන් කරන්සි එකක් නෙමෙයි. හරිද? ඒක මතක තියාගන්න. දැනට මම සේෆ් හේවන් කරන්සි දෙකයි පැහැදිලි කරේ. ඩොලර් එකයි යෙන් එකයි. පවුමට බලපාන මූලික සාධක බ්‍රිතාන්‍ය ආර්ථිකය සහ ලෝකයේ කෙරෙහි බලපෑම් තරම් සංකීර්ණ විගාකාරය. ඇත්තටම GBP වල නිවුස් කියන එක සංකීර්ණයි ගොඩක්. ඔයාලා හැමතිස්සෙම GBP ට්‍රේඩ් කරනවා නම් ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ඒගොල්ලන්ගේ GDP එක මොනවාද මේ උද්දමනය දළදේශීය නිෂ්පාදිත නිවාස වෙළඳපොළ ඒ දේවල් වල එන නිවුස් investing.com හෝ forex factory මොනවාම හරි නිවුස් ඇප් එකක් ඔයාලා පාවිච්චි කරනවා නම් නිවුස් සයිට් එකක් පාවිච්චි කරනවා නම් අන්න ඒවා පිළිබඳ විස්තරයක් ලයිස්තුගත කරගෙන ඔයාලා ට්‍රේඩ් වලට බහින්න කවදාවත් ලොස් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් හේතුව හරියටම මේ GBP වලට හරි ලේසි. මම ඇත්තටම කරන විදිහත් එක්ක මම කිව්වේ සාමාන්‍ය ටෙක්නිකල් ඇනලයිසිස් විතරක් කරගෙන ඉවරලා කරලා ප්‍රොෆිට් වෙන කට්ටිය මොකොත් මට ප්‍රශ්නයක් කියන්න එපා. මේ එහෙම නෙමෙයි අපි ওই කිසි දෙයක් බලන්නේ. අපි ප්‍රොෆිට් කරනවා. එහෙම ඉතින් කතා කියන්න එපා. ඇත්තටම මේ එහෙම පුළුවන්. ඇත්තටම මම නෑ කියන්නේ. එහෙමත් පුළුවන් කරන්න ඩේ ට්‍රේඩින් ස්කැල්පින් එක කරන්න පුළුවන්. මම බෑ කියන්නේ. ඊට වඩා හොඳයි ආරක්ෂිතයි. කියන්නේ මොනම හරි විශ්ලේෂණයක් ගැන ඔයාලා දැනුමක් නැත්නම් මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ටෙක්නිකල් ඇනලයිස් වලට හැන්ඩල් කරන්න බැරි ගානට වෙනස් වෙන කරන්සි වලින් ප්‍රධාන එකක් GBP ගෝල්ඩ් කියන එකට පස්සේ ලොකු වෙනසක් වෙන කරන්සි එකක්.
ඒ හින්දා මේ දේවල් ගැන හොඳ දත්ත ගැන අවබෝධයක් අවධානයක් එක්ක ට්‍රේඩ් කරනවා නම් කවදාවත් ලොස් වෙන්නේ නැතුව ලොස් වෙලා තියෙනවා නම් ෆ්ලොට් වෙනවා නම් ට්‍රේඩ් එක මේ අල්ලන් ඉන්න පුළුවන්. විදේශ විනිමය වෙළඳුන් සමහර විට යුරෝවට විකල්පයක් ලෙස පවුම් භාවිත කරයි. විශේෂයෙන් යුරෝපීය සංගමයේ ගැටලු නරක අතර හැරෙන විට අර මම අර කලින් කිව්වේ යුරෝපා සංගමයේ ප්‍රශ්න ඇති වෙන වෙලාවල් වලට GBP තමයි හොඳම කරන්සි එක ට්‍රේඩ් කරන්න. මොකද අර වෙලාවෙදී ටක් ගාලා ස්ථාවර වෙනවා GBP හැම වෙන්නේ නැහැ. තනි රටක් නෙමේ බ්‍රිතාන්‍ය කියන එකේ අයර්ලන්තයේ එංගලන්තයේ එනකොට ඒක තනි රටක් විදියට තමයි ගෙනෙන්නේ. එංගලන්තයේ අයර්ලන්තයේ තව රටක් තියෙනවා මොකද මම මේක හරියට මට මතක නැහැ. මම එකපාර එන්නේ. ඒ රටවල් තුනත් එක්ක තමයි මේ GBP කියන එක යන්නේ. ඒ වුණාට ඒගොල්ලෝගේ තනි විදිහට තමයි යන්නේ. ඒ හින්දා මේගොල්ලෝගේ පොඩ්ඩක් මේ ලොකු ගැටලුවක් නැහැ. පවුම කියන එක යුරෝ එක වගේ. හරි. ඊළඟ තමයි මේ ස්විස් ෆ්‍රැන්ක් කියන එක. ෆ්‍රැන්ක් කියන මුදල් එකේ CHF මේකේ ගොඩක්ම ට්‍රේඩ් කරන්නේ යුරෝ CHF කියන එක තමයි. මේ මොකද යුරෝපයේ රටවල් වල තමයි ගොඩක්ම forex මේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන මූල්‍යමය මේ තමන්ගේ ආදායම මාර්ගය කරගත්තු ගොඩක් දෙනෙක් ඉන්නවා යුරෝපේ. ඒකට CHF එක ගොඩක් ගනුදෙනු කරනවා. හේතුව තමයි ස්විස් ෆ්‍රැන්ක් කියන්නේ මේ ස්විස්තරලන්තේ තමයි ලංකාවේ වුණා දේශපාලකයෝ අරගොල්ලෝ මේගොල්ලන්ගේ කළු සල්ලි ටික මේ දාලා තියන්නේ. හරිද? එතකොට මේක යුරෝපයේ රටක් ඒ වුණාට මේක යුරෝපා සංගමයටවත් G7 කියන රටවල් වල අයත් නොවන එකම මුදල් ඒකකය තමයි ස්විස් කියන්නේ. මේ රටට සාපේක්ෂව මේගොල්ලන්ගේ ආර්ථිකය ගොඩක් විශාලයි. මේගොල්ලෝ තනිකරම මේ බැංකුවක් වගේ කියන්නේ සල්ලි ගොඩ ගහලා ඒකෙන් තමයි මේගොල්ලෝ මුදල් උපයන්නේ. විදේශ වෙළඳ තුල වෙළඳාම් කරන මුදල් වර්ග 4න් එකක්. ප්‍රධාන මුදල් වර්ග 4න් එකක් මේක. ස්විස් ආර්ථිකයේ මූල්‍ය ශක්තිය ගුණාත්මක භාවයට සමීපව සමාන වේ. මේකත් සේෆ් හේවන් කරන්සි එකක්. හේතුව තමයි ඉතින් ලංකාවේ වුණා දේශපාලකයෝ මේගොල්ලෝ මං එකයි කිව්වේ සල්ලි ආරක්ෂා කරලා තියන්නේ මේ ස්විස් බැංක් එකේ තමයි. ඒ කියන්නේ අවදානම් මගහැරෙන කාලවලදී ආයෝජකයන් ඒ දෙසට ගමන් කරන්නේ. එනි සල්ලි සාමාන්‍යයෙන් ස්විස් වල දාලා තියෙනවා. Tamanට ප්‍රශ්නයක් කරදරයක් වෙන වෙලාවක ඒ සල්ලි ටික ගන්නවා. ආයෙ සාමාන්‍ය කාලවලදී ඒගොල්ලන්ගේ වාග්දානය සල්ලි අනම්මනම් ටික බැංක් කරලා තියෙනවා ස්විස් වල. ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ඒ හින්දා එතනින් තමයි ශක්තිමත් වෙන්නේ. රත්තරන් වලට පස්සේ සංචිත වලින් දෙවණියට තියෙන්නේ ස්විස් වල සල්ලි. ඒ කියන්නේ ලෝකේ 7 වෙනි විශාලතම සංචිතය තමයි ස්විස් වල තියෙන්නේ. ඒ කියන්නේ රට නම් ලෝකේ 7 වෙනි ලොකුම රට නෙමෙයි. ඒ වුණාට මුදල් වලින් 7 වෙනිට වැඩි මුදල් විශ්වාසනීයත්වයේ තමයි තියෙන්නේ එතන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටේ ස්ථාවරයි ගොඩක් දියුණු රටක්. ඒ හින්දා ඒ විදිහට තමයි වෙන්නේ වැඩි. මේගොල්ලන්ගේ ලොකුවට ඔයාලා දන්නවා නම් නිවුස් බලන කට්ටිය නම් මේ CHF වල ලොකු නිවුස් ගොඩක් එන්නේ නැහැ. පොඩි කීපයයි එන්නේ. ඒ කීපේ හොඳට මේ චෙක් කරන්න දෙන්නේ. මෙතන කියන්නේ මම ඒකයි ද්‍රවශීලතාවයක් නොමැතිකම හේතුව. මේගොල්ලන්ගේ ලික්විඩිටි එක අඩුයි. සල්ලි හැමතිස්සෙම සංසරණය වෙන්නේ නැහැ හිට මෙහෙට. ඒක ගොඩක් අඩුයි. ඒකින්ද සාමාන්‍ය ස්විස් කියන එක ගොඩක් ස්ථාවර මට්ටමක් තමයි තියෙන්නේ. ලොකු ගණන් වෙනස් වෙන්නේ නැහැ. GDP කියන එක පොඩ්ඩක් බැරි වෙද්දී Brexit deal ද එහෙම නැත්නම් බොරිස් ජොන්සන් මොනවා හරි කිව්වාද වචනෙන් දෙක ඇති ලොකු ගැප් එකක් වෙනස් වෙන්නේ. ස්විස් ෆ්‍රැන්ක් කියන එක එහෙම වෙන්නේ නැහැ. බැංකු ප්‍රතිපත්ති මත තමයි ඒක රඳා පවතින්නේ. ඒ හින්දා ලික්විඩිටි එක අඩු හින්දා ලික්විඩිටි එකත් එක්ක සසද්දී අස්ථාවරයි කියන්න පුළුවන්. උනට කරන්සි එක අස්ථාවර නැහැ. මේ මුදල් එක සසදන විට කියලා මම ඒකතන කිව්වේ ද්‍රවශීලතාවයේ අඩුකම හින්දා එතන අස්ථාවරත්වයක් තියෙනවා. මේ ඒ හින්දා මේ මම කිව්ව මේ දේවල් ටික හැම කරන්සි එකකම ප්‍රධාන දේවල් ටික මතක තියාගන්න. එතකොට ඔයාලට ලේසි මේ කරන්සි එක ඔයාලා පෙයා එකක් යනකොට මොනවා හරි දෙයක් වෙනවා නම් හරි මේ කරන්සි එක මේක හින්දානේ මෙහෙම වෙන්නේ කියලා එනවා ඔළුවට ඩක් දාලා. ඒක තමයි මට උමනා වුණේ කරන්න. හරි. ඒ මම ප්‍රධාන පහක් කියලා දුන්නා. ඉතින් අනිත් දේවල් ගැනත් ඔයාලා පොඩ්ඩක් තව මොනවා හොයලා බලන්න. මොකද හැම කරන්සි එකක් ගැනම කියලා දෙන්න අමාරුයි මෙහෙම. තාක්ෂණික දර්ශක. ප්‍රස්ථාර වර්ග තුනක් තියෙනවා. රේඛා ප්‍රස්ථාර, තීරු ප්‍රස්ථාර, ඉටිබන්ධන ප්‍රස්ථාර. කියන්නේ කැන්ඩල්ස්ටික්, බාර් චාර්ට්, ලයින් චාර්ට් කියන එක තමයි ලයින් චාර්ට් කියන්නේ. ඒක ටික ඔයාලා දන්නවා. එතකොට මම ප්‍රස්ථාර ටිකක් නිකන් මොකොත්ම දන්නේ නැති අය ඉන්න අයට තමයි මේක කරන්නේ. මේ ලයින් chart එකක් මම එක්සැම්පල් එකක් දාලා තියෙන්නේ.
මේකට තමයි බාර් chart එක කියන්නේ. මේ වචන පොඩ්ඩක් ඉගෙන ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ගොඩක් පාවිච්චි කරන්නේ මෙන්න මේ chart එක. මේ candlestick chart කියන්නේ මේක තමයි අපි ට්‍රේඩ් කරන්න දාගන්නේ. ඔයගොල්ලෝ metadata 45 මොකක් හරි app එකක් දාගෙන ඉවර වෙලා demo අනම්මනම් කරලා සාමාන්‍ය candlestick chart එක පාවිච්චි කරන්න කියලා කියනවා. අනිත් chart වලත් strategies තියෙනවා වර්ග. ඔයාලා මේ දේවල් ඉගෙනගෙන තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊළඟට දැන් ඉස්සරහට මම කිව්වනේ මම මේ හැම දෙයක් ගැනම අකුරෙන් අකුර පැහැදිලි කරනවා කියලා ඔයාලට. හරි. එතකොට මේ එතනදී මට කොටස් වශයෙන් බෙදන්න වෙනවා මේ වෙළඳපොළ විශ්ලේෂණය කියන එක. දැන් වෙළඳපොළ ගැන මේ මම ඔයාලට බවුන්ඩරි කිව්වා. බවුන්ඩරි ඇතුලේ විශ්ලේෂණය කරනකොට මෙන්න මේ විදිහට මම කොටස් තුනකට කඩලා දෙනවා. සාමාන්‍ය කොරෙක්ස් කරන ඕනම කෙනෙක් මේ කොටස් තුනට තමයි හදාගන්නේ. මූලික විශ්ලේෂණය, තාක්ෂණික විශ්ලේෂණය, හැඟීම් විශ්ලේෂණය. මේ හැඟීම් විශ්ලේෂණය කියන එක ගොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ. හැබැයි අනිත් දෙකම එකතු කරලා ලොකු දෙයක් වෙන මේ ලොකුවට අපිට ප්‍රොෆිට් එකක් ගන්නවා නම් හොඳම තැන කියන එක හොයාගන්න sentiment analysis කියන එකත් ඕනේ. මූලික විශ්ලේෂණ fundamental analysis කියන එක fundamental වුමනයි අනිවාර්යයෙන්ම මෙතන සාමාන්‍ය මමත් ඔය පොඩ්ඩක් ඔයාලගේ කේක තියෙනවානේ Facebook අනම්මනම් ලංකාවේ හැදිලා තියෙනවානේ මේ සමාජ මාධ්‍යවල මේ forex වලටත් ඒ වගේ කේක දේවල්වලදී මම දැකලා තියෙනවා මේ රණ්ඩු වෙනවා මෙහෙමයි අර එහෙමයි කිය ගන්නවා බැන ගන්නවා උන්හාරප දෙනවා දේවල් තියෙනවා අපි ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර්ස්ලා අපි ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා ෆන්ඩමෙන්ටල් මෙහෙමයි ටෙක්නිකල් මෙහෙමයි ඔය දෙපැත්තට බෙදලා මේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒතර මම කියන්නේ මගෙම සමහරක් කට්ටිය දැන් ඔය මම පොඩි පොඩි දේවල් කරාම මගෙන් අහනවා මෙසේජ් එකකම දාලා අයියෝ ඔයා ෆන්ඩමෙන්ටල් වලද ට්‍රේඩ් කරන්නේ ටෙක්නිකල් වලද කියලා. ඇත්තටම කිව්වොත් මම එහෙම නැහැ. මම ෆන්ඩමෙන්ටලුත් පාවිච්චි කරනවා ටෙක්නිකලුත් කරනවා. දෙකම උපයෝගී කරගෙන තමයි මම ට්‍රේඩ් කරන්නේ. ස්ට්‍රැටජිස් තියෙනවා. ඒතකොට ෆන්ඩමෙන්ටල් වලින් විතරක් ස්ට්‍රැටජිස් හදාගෙන ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නව නැත්තේ. ටෙක්නිකල් වලින් විතරක් ස්ට්‍රැටජිස් හදාගෙන ඉවරලා ට්‍රේඩ් කරන කට්ටියත් ඉන්නව නැත්තේ නෑ. මම ඔයාලට කියන්නේ ඔය ක්‍රම දෙකටම ගිහිල්ලා වෙන වෙනම කියන්නේ මූලික ෆන්ඩමෙන්ටල් විතරක් ට්‍රේඩ් කරලා ලොස් වෙච්ච අයත් ඉන්නවා. ටෙක්නිකල් විතරක් ට්‍රේඩ් කරලා ලොස් වෙච්ච අයත් ඉන්නවා. මේ දෙකම හොඳට අධ්‍යයනය කරලා ඉවර වෙලා තමන් යනවා කියන්නේ sentiment analysis ඔළුවේ තියාගෙන කරනවා කියන්නේ ගොඩක් ස්ථාවරයි ඒක. ඒ හින්දා තුන ගැනම අවබෝධයක් ඇති කරගන්න එක වටිනවා. හරි ඊළඟට මම ෆන්ඩමෙන්ටල් ගැන පොඩි දෙයක් කියන්නම්. මෙතන ඇත්තටම මම කරන්නේ මේ ප්‍රධාන දේවල් ටික පොඩක් ටච් කරලා දෙනවා ඔයාලට. එතකොට ලේසි ඉස්සරහට මම ෆන්ඩමෙන්ටල් ගැන ට්‍රේඩ් වෙනම කරනවා. මේ ටෙක්නිකල් ගැන වෙනම කරනවා. සෙන්ටිමන්ට් ගැන වෙනම කරනවා. එතකොට මේ ටික ඉගෙන ගන්න ඉස්සලාම එතකොට ඔයාලට ලේසි ඉස්සරහට ට්‍රේඩ් කරද්දි මේ අර මම ඉස්සරහට උගන්වන්නත් දුන්නත් කලින් මේක තේරුම් අරන් ඉන්න එක ලේසි මේ කොටස. මූලික විශ්ලේෂණයේ තියෙන්නේ ඇත්තටම කොටස් වෙනද බාණ්ඩ කොරෙක්ස් ඒවා තමයි තියෙන්නේ මධ්‍ය හා දිගු කාලීන විනිමය අනුපාත අනාවේගී කියන්න පුළුවන් මේකෙන්. කෙටි කාලීන අනාවේගී නෙමෙයි මුදල තියාගන්න මම මධ්‍ය හා දිගු කාලීන විතරයි මෙතන කියලා දෙන්නේ. කෙටි කාලීන අනාවේගී කියන ගන්න අමාරුයි. කොරෙක්ස් වෙළඳපොළ සම්බන්ධයෙන් තීන ගැනීම උපකාරී වේ. අනෙක් අතර තාක්ෂණික විශ්ලේෂණයේ කෙටි කාලීන අනාවේගී තොරතුරු සපයයි. මම ඒකත් මෙතන කිව්වා. කවුරුත් තරහ වෙන්න එපා. ටෙක්නිකල් ඇනලයිස් කරන කට්ටිය ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා එහෙම මුකුත් හිතන්න එපා. මහ බැංකුව විසින් වැදගත් නිවේදනයක් පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු මිනිත්තු කිහිපයකින් වෙළඳපොළේ වේගය පහසුවෙන් ආපසු හැරවිය හැකියි. හරිනේ. සාමාන්‍යයෙන් නිවුස් එකක් ආවොත් ලොකු නිවුස් එකක් ආවොත් එහෙම සුනාමියක් ආවා. හරි. මේගොල්ලෝ පොලි අනුපාතිකය වැඩි කරනවා කියලා නිවුස් එකක් පොලි අනුපාත අඩු කරනවා කියලා නිවුස් එකක් ආවා. ටෙක්නිකල් ඇනලයිස් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා එතකොට මේ ෆන්ඩමෙන්ටල් එකේ හැටියට තමයි ඊළඟට අලුතෙන් ටෙක්නිකලි හැදෙනවා වෙනම chart pattern ඊට පස්සේ එතනින් එහාට මේ තත්ත්වය හා සම්බන්ධ තොරතුරු විදේශ නිවැරදි පොතේ ප්‍රවණතාව දිශාවට තමයි බලපෑමක් ඇති කරන්නේ. ඒ කියන්නේ යන ලයින් එක ඇත්තටම මේක බයි විදිහට නෑ යන්නේ. ඒ කියන්නේ මේ බුල් පැටර්න් එකක් නෑ. මේ පැටර්න් එක පවා වෙනස් කරන්න පුළුවන් නිවුස් එකකින්. ඊට පස්සේ සෙල් පැටර්න් එකක් පටන් ගත්තාම ඊට පස්සේ තමයි ටෙක්නිකල් ඇනලයිස් කරන්න වෙන්නේ. සෙල් පැටර්න් එක පටන් ගත්තට පස්සේ විපුණාචාරය මොනාහරි RSI ස්ටොක් මාකට් අනම්මනම් ඔය ඔයාලා පාවිච්චි කරන MACD ඔක්කොම දාගන්න පුළුවන් ඊට පස්සේ. ප්‍රධාන වශයෙන් මේක ඇත්තටම මාකට් එකක් ඇසිලෙන් ටෙක්නිකල් අනුව නෙමෙයි ටෙක්නිකලි වෙනවා කෙටි කාලීනව. ඇත්තටම මාකට් එකක ඩිරෙක්ෂන් හැරෙන්නේ ෆන්ඩමෙන්ටල් වලින්. ඒක ඔළුවේ තියාගන්න. ඊළඟට මේ මම බලපාන සාධක ටික key factors ටික පොඩ්ඩක් මේ මෙතන කියලා තියන්නම්. ඔයාලට පොලි අනුපාත
දළ දේශීය නිෂ්පාදනයේ වර්ගය. ඉන්ට්‍රස්ට් රේට් නිවුස් එනවා. GDP නිවුස් තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන් CPI නිවුස් එනවා. කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියන එක. සිල්ලර විකුණුම් රිටේල් සේල්ස්. ඔන්න ඕවා මත තමයි වෙනස් වෙන්නේ මූලික විශ්ලේෂණයේ ගොඩක් දේවල්. ඊට අමතරව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒක මම මූලික විශ්ලේෂණය කියන කොටස පටන් අරන් කරගෙන යද්දී ඔයාලට කියලා දෙන්නම්. ඊළඟට ටෙක්නිකල් ඇනලයිසිස්. මේකේ කරන්නේ ගණිතමය සූත්‍රයක් දෙමිල්ලක් තමයි වෙන්නේ මෙතන. අතීතයේ ලබාගත් තොරතුරු මත පදනම අනාගත වෙළඳපොළ චලනයන් පරිමාවන් හා විවෘත අවස්ථා වෙනස් කිරීම පුරෝකථනය කිරීමට තාක්ෂණික විශ්ලේෂණය ප්‍රකාරය වේ. ඒ කියන්නේ අපි ඉස්සරහට මේක ට්‍රෙන්ඩ් ලයින් එතකොට අපි අඳින සපෝට් ලෙවල් රෙසිස්ටන්ස් ලෙවල් මේවා දන්නේ නැති කට්ටිය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඉස්සරහට ටෙක්නිකල් ඇනලයිස් කරන වෙනම මම කරනවා. ඒ ටික තමයි ටෙක්නිකල් ඇනලයිස් වලට අයිති වෙන්නේ. ඒකටත් මම උදාහරණ ටිකක් පොඩ්ඩක් දාලා තියෙනවා. ඔයාලට එක්සැම්පල්ස් මේ ඉන්ඩිකේටර්ස් ටිකක් පොඩි තාක්ෂණික මේවල පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස්. ඒ කියන්නේ chart patterns වලට අමතරව RSI, MACD, Bollinger Band, moving averages චුමුකු කියලා තියෙනවා. හොඳ ඉන්ඩිකේටර් එකක්. වොලියුම්ස් එතකොට ඒ වගේ තව තියෙනවා ගොඩක් මේ ATR තියෙනවා ස්ටොක් මාකට්. එතකොට මම ටෙක්නිකල් ඇනලයිස් කරන්න පටන් ගත්තාන් පස්සේ මේක ඉන්ඩිකේටර් එකක් වීඩියෝ එකක ඉන්ඩිකේටර් එක ගානේ වෙනම ඉන්ඩිකේටර්ස් පැහැදිලි කරලා ඒ කියන්නේ මම දන්න ඉන්ඩිකේටර්ස් වර්ග 10ක් 15ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් 10ක් 12ක් වගේ ඇති ගන්න දන්නේ ගොඩක් සමහරක් වැදගත් ඉන්ඩිකේටර්ස් කීපයක් මම ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ඉන්ඩිකේටර්ස් කම්බයින් කරලා අපි ට්‍රේඩ් ස්ටාර්ට් කරන විදිහ එතකොට ඉන්ඩිකේටර්ස් කීපයක් එකතු කරලා මේ ස්ට්‍රැටජි එකක් ඩෙවලොප් කරලා අපිට කෙනෙක් එක්කෙනාට ගැලපෙන දේවල්. එතකොට ඒක කරගන්න මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. හරි. මේ ඊළඟට මම මේ පොඩි දෙයක් ඔයාලට කියන්නම්. දැන් මේකේ මම ඔයාලට ඇත්තටම කරේ මේ වීඩියෝ එකෙන් forex ගැන බේසික්ම දේවල් ටික ඔලුවට දාගන්න තමයි මේ ටික කරේ. ලේසි වෙන්න ඔයාලට ඉස්සරහට ට්‍රේඩ් කරගෙන යද්දී. එතකොට ඒ ටික ඔයාලා ඉගෙන ගත්තට පස්සේ තමයි ඔයාලා ප්ලැට්ෆෝම් එකක් ගැන ඉගෙන ගන්න ඕනේ. MT4 MT5 වල ඩිමෝ account එකක් මොකක් හරි කරන්න අර ටික දැනගෙන කරාම ඔයාලට හොඳයි. මොකද ඒක තමයි වෙන්න ඕනේ. ඩිමෝ එකක් කරත් අර ටික දැනගෙන කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ ටික මොකුත් දන්නේ නැතුව නිකන් බයි එකක් දාන්න බලන්න. සෙල් එකක් දාන්න. මෙහෙම වෙලා දැන් බයි වෙයි. හරි දැන් සෙල් වෙයි. එහෙම කරන එකෙන් සමහරක් විට පළවෙනි දවස් දෙකේ ඔයාලට ප්‍රොෆිට් එකක් එන්න පුළුවන්. chance එක ලක් එක ඒ දේවල් මත. හැබැයි දීර්ඝ කාලීනව ඔයාලා මේකේ ඇල්ලලා ඉන්නකොට මේ කැසිනෝ ගහන විදියට සූදු කරන විදියට කරන්න බෑ. ඒකට ඒකේ ඔයාලා දැනුමත් එක්ක තමයි යන්න ඕනේ. ඒ නිසා තමයි මේ ටික මම ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේ මම ඔයාලට platforms ගැන brokers ලා ගැන පොඩි introduction එකක් දීලා කොහොමද මේ brokers ලව අපි contact කරගෙන අපි ආයෝජනය කරන්නේ මොන විදිහට සල්ලි දාන්නේ bank deposit කරන්නේ කොහොමද? එහෙම නැත්නම් net price drill නම් ඔය account ඒ වගේ කොහොමද වැඩ කරන්නේ? ඒක ඉස්සරහට කියලා දෙන්නම්. dip pivots ගැන වෙනම කියලා දෙන්නම්. chart patterns ඒවත් අයිති වෙන්නේ technical analysis වලට. ඒතකොට එතනදී මම ඒකත් කියලා දෙන්නම්. fundamental technical ඒ දෙක කොහොමද කරනවා? strategies හදන විදිය කියලා දෙනවා ඊට පස්සේ. මේක මම පිළිවෙලට නෙමෙයි දාලා තියෙන්නේ. මම වෙන්න ඕන පිළිවෙලට වීඩියෝස් ටික දාන්නම්. ඔයාලා ඒ පිළිවෙලට ඊට පස්සේ බලන්න මේ ඊළඟට මේ බොට් ගොඩක් අය කතා කරනවානේ මේ සමහරක් අයට කාලය මදි වෙන ජොබ් එකක් කරන ගමන් forex කරනවා. ඒකට මට බොට් කෙනෙක් දාගත්තා නම් මේ හොඳයි. එහෙනම් මෙහෙම මම කරද්දී ලොස් උත් වෙනවා. ඒ හින්දා බොට් බොට්ලත් මම කීප දෙනෙක් හඳුන්වා දෙන්නම්. මේ try කරලා බලන්න. සාමාන්‍යයෙන් හොඳට profit කරගන්න පුළුවන් බොට්ලා ඉන්නවා නැත්තේ නෑ. ඒ ටික ඉස්සරහට මම මේ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේක වැදගත් කියලා හිතෙනවා නම් දන්න දේවල් ටිකක් ඉතු වෙනවා කියලා හිතෙනවා නම් මේ අපිව subscribe කරලා තියාගන්න SL Forex team bell icon එකත් මේ click කරලා තියාගන්න මේ සාමාන්‍ය වීඩියෝ එකක් ආවම උඩට ඔයාලට ටක් ගාලා බලන්න පුළුවන්. මේකත් ඇත්තටම මේ කරන්න හිතුවේ මේ මම මේ පටන් ගන්න හිතපු දෙයක් නෙමෙයි. මට ටිකක් උවමනාවක් තිබ්බා මේ මගේ යාළුවෝ කීප දෙනෙකුත් කිව්වා ඒගොල්ලන්ගෙත් තව යාළුවෝ ඉන්නවා මෙහෙම පොඩ්ඩක් මේ ඒගොල්ලන්ට උන් තේරුමක් නැහැ චුට්ටක් ඒගොල්ලන්ට මේ ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා. ඊට පස්සේ මම ඔය පොඩි zoom එකෙන් පොඩ්ඩක් කට්ටියට මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා. ඊට පස්සේ ඒ කට්ටිය එකතු වෙලා කිව්වා මෙහෙම මේක ඉස්සරහට මේ වීඩියෝස් ටික අපිට දාලා තියන්න මගේ අරමු කට්ටියට ඒක බලන්න පුළුවන් එහෙම කියලා. ඒ නිසා පටන් ගත්ත දෙයක්. ඇත්තටම මේ හොඳ චේතනාවකින්
වැඩේ කරන්න පටන් ගත්තේ. මේ හොඳයි කියලා හිතනවා නම් ඔයාලා මේ subscribe කරලා මේ වීඩියෝස් ටික දිගටම දාන්න. ඔයාලා මොකක් හරි මේකෙන් දෙයක් ගන්නවා නම් මේක තමයි ඉතින් මටත් වෙන්න ඕනේ. මොන හරි තව දේවල් තියෙනවා නම් ඔයාලට දැනගන්න ඕනා දේවල් මම මේ වගේ කියන්නේ සඳහන් කරලා නැති. මම දන්න දෙයක් නම් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. නොදන්න දෙයක් නම් මමත් හොයලා බලලා ඉවර වෙලා මේ ඔයාලට කියලා දෙන්න ලෑස්ති. මේ එහෙනම් මේ හැමෝටම හොඳට ප්‍රොෆිට් කරගන්න හොඳට මේක ඉගෙන ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.